අපි ඉස්සර වෙලාම පළවෙනි දවසේ සමීකරණ සාකච්ඡා කරා. ඊට පස්සේ කුලක සහ සම්භාවිතාවය ගැන කතා කරා. ඊට පස්සේ අනුපාත පාඩම කතා කරා. අද මං හිතුවා අපි කතා කරන්න තර්කණය සහ සම්බන්ධතාවය කියන කොටසට අදාළ ගැටලු කීපයක්. අපි පුළුවන් වුණොතින් අද දුරකාල ගැටලු වලටත් යමු වෙලාවක් තිබ්බොත්. එතකොට පුතා අපි දුරකාලය සම්බන්ධ පාඩම දක්වා කරෝතින් අපි කොටස් 5ක් කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපිට ලබන සතියේ ඉඳලා පුළුවන් පේපර්ස් වලට යන්න. අද අපි පුළුවන් තරම් කවර් කරගෙන අපි බලමු ලබන සතියේ අපිට පේපර්ස් වලට යන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ළමයි මම අද මෙන්න මේ තර්කණය සහ සහසම්බන්ධතාවයට අදාළ ගැටලු කීපයක් ගෙනාව ඔයාලා එක්ක කතා කරන්න. මාතෘකාව ලියා ගත්තත් කමක් නැහැ. ඒක මේ අත්‍යවශ්‍යම නැහැ. තර්කණය සහ සහසම්බන්ධතාවය ආශ්‍රිත ගැටලු. කනෙක්ෂන් අවුල් කියලා තියෙනවා. ඇහෙන්නේ නැති එකද පුතා? එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ දරුවගේ කනෙක්ෂන් එක අවුල් වෙලා තියෙනවා ඉතින්. ඕකේ සර්. ඕකේ. පොඩ්ඩක් බලන්න පුතා ඔයාලට සිග්නල් ඉෂුස් එන්නේ ඇයි කියලා. මාතෘකාව ආයි කියන්නේ. තර්කණය සහ සහසම්බන්ධතාවය ආශ්‍රිත ගැටලු. තර්කණය සහ සහසම්බන්ධතාවය ගැන කතා කරනකොට ළමයි අපි ඉස්සර වෙලාම මොනවා හරි ගැටලුවක් ගත්තට පස්සේ ඒ ගැටලුවට තියෙන තොරතුරු ටික ඉස්සර වෙලාම කළමනාකරණය කරගන්න ඕනි. ඒ කියන්නේ ප්‍රශ්නය හොඳින් කියවලා අපි තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ ඒ තොරතුරු වල සමාන අසමානතා තියෙනවද මොනවද දීලා තියෙන දත්ත කියලා අපි ටිකක් අවධානයෙන් ඒක කල්පනා කරලා බලන්න ඕනි. ඊට පස්සේ ඒක පිළිවෙලකට අපි හැඩගස්වගෙන ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා බලලා ඒ අනුව තොරතුරු ටික ගොනු කරලා උත්තරේ ගන්න තමයි තියෙන්නේ. අපි බලමු මේ ගැටලුවක් අරගෙන කොහොමද මේක කරන්න කියලා. ලියා ගන්න ළමයි. පළවෙනි ගැටලුව. තම දියණියට වඩා තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ආයෙත් මම මුල ඉඳලා කියන්නම්. තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ඇගේ සැමියා වූ අමල්. ආයි මුලින් ඉඳලා කියනවා තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ඇගේ සැමියා වූ අමල් අවුරුදු 4කින් වැඩිමහල්ය. මීට වසර 4කට පෙර දියණියගේ වයස අවුරුදු 10ක් වූයේ නම් අමල්ගේ වයස කීයද? මම ආයෙමත් ගැටලුව කියන්නම් පුතා. තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ඇගේ සැමියා වූ අමල් අවුරුදු 4කින් වැඩිමල්ය.
මීට වසර 4කට පෙර දියණියගේ වයස අවුරුදු 10ක් වූයේ නම් අමල්ගේ වයස කීයද කියලා තමයි අහන්නේ. තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ඇගේ සැමියා වූ අමල් අවුරුදු 4කින් වැඩිමල්ය. මීට වසර 4කට පෙර දියණියගේ වයස අවුරුදු 10ක් වූයේ නම් අමල්ගේ වයස කීයද කියලා අහන්නේ. අපි දැන් මෙතන කියවනකොට පුතා මීට වසර 4කට පෙර දියණියගේ වයස අවුරුදු 10යිලු. අවුරුදු 4කට කලින් දූගේ වයස අවුරුදු 10යිලු. 4කට කලින් දූගේ වයස 10 නම් අපිට හොයාගන්න පුළුවන් දැන් දූගේ වයස. අවුරුදු 4කට කලින් 10 නම් දැන් තව අවුරුදු 4ක් එයාට එකතු වෙලානේ. එතකොට එයාගේ වයස අවුරුදු 14ක් වෙනවා. 10ට එකතු කරා අපි තව 4ක්. එතකොට දූගේ වයස අවුරුදු 14යි. ඊට පස්සේ කියලා තියෙනවා තම දියණියට වඩා 3 ගුණයක් වයසයිලු සුසිලට. දූට වඩා 3 ගුණයක්. එතකොට මේ 14ට වඩා 3 ගුණයක් වැඩි වෙන්න ඕනි සුසිලට. එතකොට 4 වරක් 3 12න් 2 ඉතුරු 1ක් 3 වරක් 3යි 1යි 4යි. සුසිලගේ වයස අවුරුදු 42යි. ඊට පස්සේ අපිට කියනවා ඇගේ සැමියා ඌ අමල්ට අවුරුදු 4ක් වැඩිමල්ලු. සුසිලට වඩා අවුරුදු 4ක් වැඩිමල්ලු. එතකොට මේ 42ට අපි 4ක් එකතු කරනවා. එතකොට අමල්ට අවුරුදු 46යි. අපෙන් අහලා තියෙන්නේ අමල්ගේ වයස කීයද? අමල්ට අවුරුදු 46යි. හැටයි කියලා තාන්ස් එකක් ඇවිත් තියෙනවා. මම ආයෙමත් කියලා දෙන්නම් පුතා. තම දියණියට වඩා 3 ගුණයක් වයස වූ සුසිලාට වඩා ඇගේ සැමියා වූ අමල් අවුරුදු 4ක් වැඩිමල්ලු. මීට අවුරුදු 4කට පෙර දියණියට වයස අවුරුදු 10ක් නම් අමල්ගේ වයස තමයි අහන්නේ. මේකේ පුතා අපිට ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕනි මීට වසර 4කට පෙර දියණියට අවුරුදු 10යි කියලා දීලා තියෙනවනේ. දැන් අවුරුදු 4කට කලින් දූට අවුරුදු 10 නම් දැන් දූට වයස හොයන්න මේ තව අවුරුදු 4ක් ඉස්සරහට බලන්න ඕනිනේ. එතකොට 10යි 4යි දූගේ දැන් වයස 14යි. අපිට දූගේ දැන් වයස හොයාගත්තට පස්සේ දූගේ වයසයි සුසිලාගේ වයසයි අතර සම්බන්ධතාවයක් අපිට ගොඩ නැගෙනවා. මෙතන කියලා තියෙනවා දියණියට වඩා 3 ගුණයක් සුසිලා වයසයි කියලා. 3 ගුණයක් වයසයි කියලා කිව්වන් පස්සේ අපි මේ එන උත්තරය 3ෙන් ගුණ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ආව 42යි කියලා. ඊට පස්සේ අමල් කියන පුද්ගලයා සුසිලට වඩා වයස අවුරුදු 4ක් වැඩිමල්ලු. ඊට පස්සේ ඒ 42ට තමයි 4ක් එකතු කරන්නේ. එතකොට අපිට එනවා වයස අවුරුදු 46යි කියලා. තේරුණාද? හරි. ඊගාව ගාන ලියා ගන්න ළමයි. දෙවැනි ගාන. සිතියමක පරිමාණය 1/50000කි. සිතියමක පරිමාණය 1/50000කි. සිතියම මත සෙන්ටිමීටර් 10කින් නිරූපණය කෙරෙන දුර ප්‍රමාණය කිලෝමීටර් කීයද? සිතියම මත සෙන්ටිමීටර් 10කින් නිරූපණය කෙරෙන දුර ප්‍රමාණය කිලෝමීටර් කීයද කියලා අහන්නේ.
ආයමත් මම ගාන කියන්නම්. සිතියමක පරිමාණය 1.50000කි. සිතියම මත සෙන්ටිමීටර් 10කින් නිරූපණය කෙරෙන කිලෝමීටර් ප්‍රමාණය කීයද? කිලෝමීටර් 5යි කියලා දීලා තියෙනවා. අපි බලමු ආන්සර් එක ගන්නේ කොහොමද කියලා. මෙතන අපිට කියලා තියෙන්නේ පුතා සිතියමක පරිමාණය 1.50000යිලු. සිතියමක් මත සෙන්ටිමීටර් 10කින් නිරූපණය කරන සෙන්ටිමීටර් 10කින් නිරූපණය කරන දුර ප්‍රමාණය කිලෝමීටර් කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් මේ 1.50000 කියලා කියන්නේ පුතා 1 සෙන්ටිමීටර් එකකින් 1 සෙන්ටිමීටර් එකකින් සිතියමේ පෙන්නනවලු සෙන්ටිමීටර් 50000ක දුරක්. 1 සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 50000ක් පෙන්නනවලු සිතියමේ. එතකොට පුතා අපි දැන් මේක දැනගන්න ඕනේ මිනුම් පරිමාණ ටික මිලිමීටර් 10ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් මේක දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්න දෙයක්. මිලිමීටර් 10ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 1යි. සෙන්ටිමීටර් 100ක් කියන්නේ මිලිමීටර් මම මෙහෙම ලියලා පෙන්නන්න. මිලිමීටර් 10ක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 1ක්. සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ මීටර් 1ක්. මීටර් 1000ක් කියලා කියන්නේ කිලෝමීටර් 1ක්. ඔන්න ඔහොම තමයි මිනුම් පරිමාණ ටික ගොඩනගන්නේ. මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1, සෙන්ටිමීටර් 100ක් මීටර් 1යි, මීටර් 1000ක් කිලෝමීටර් 1යි. ඒ වගේම පුතා සම්බන්ධයක් තියෙනවා සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ. සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ. ඒ කියන්නේ මීටරයක්. සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ මීටර් 1ක්. මීටර් 1000ක් කියලා කියන්නේ කිලෝමීටර් 1ක්. දැන් අපි බලමු ගානට ගිහිල්ලා. එක සෙන්ටිමීටරයකින් එක සෙන්ටිමීටරයකින් පෙන්නනවා සෙන්ටිමීටර් 50000ක්. සෙන්ටිමීටර් දෙකකින් කොච්චර පෙන්නනවද එහෙනම්? සෙන්ටිමීටර් ලක්ෂයක් පෙන්නනවා. 50000 දෙකකින් ගුණ වෙන්න ඕනේ. එතකොට සෙන්ටිමීටර් ලක්ෂයක් පෙන්නනවා. සෙන්ටිමීටර් ලක්ෂයක් කියලා කියන්නේ පුතා කිලෝමීටර් 1ක්. සෙන්ටිමීටර් 1ක් කියන්නේ සෙන්ටිමීටර් ලක්ෂයක් කියලා කියන්නේ කිලෝමීටර් 1ක්. එතකොට සෙන්ටිමීටර් එහෙනම් 10ක් පෙන්නන එක හොයන්න අපි කරන්න ඕනේ මේ කිලෝමීටර් 10 සෙන්ටිමීටර් 10 බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට අපිට එනවා කිලෝමීටර් 5යි කියලා. සෙන්ටිමීටර් 1ක් කියන්නේ සෙන්ටිමීටර් ලක්ෂයක් සිතියමේ. සෙන්ටිමීටර් 2ක් කියලා කියන්නේ එතකොට කිලෝමීටර් සෙන්ටිමීටර් 2කින් සිතියමේ සෙන්ටිමීටර් ලක්ෂයක් පෙන්නනවා. සෙන්ටිමීටර් 10කින් පෙන්නන ගාන හොයන්න අපි ඒ ගාන දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට කිලෝමීටර් 5යි. තව ගානක් ලියා ගනිමු. හරි නේද? විභාගයකදී අයදුම් කරුවන් 7 දෙනෙකු
අයදුම්කරුවන් 7 දෙනෙකු ගත් ලකුණු වල සාමාන්‍ය විභාගයකදී අයදුම්කරුවන් 7 දෙනෙකු ගත් ලකුණු වල සාමාන්‍ය 60ක් විය. විභාගයකදී අයදුම්කරුවන් 7 දෙනෙකු ගත් ලකුණු වල සාමාන්‍ය 60ක් විය. මුල් අයදුම්කරුවන් 3 දෙනාගේ සාමාන්‍ය 51ක්ද අවසාන තිදෙනාගේ සාමාන්‍ය 68ක්ද විය. හතරවැන්නාගේ සාමාන්‍ය සොයන්න. මම ආයෙමත් ගානේ කියන්නම්. විභාගයකදී අයදුම්කරුවන් 7 දෙනෙකු ගත් ලකුණු වල සාමාන්‍ය 60ක් විය. මුල් අයදුම්කරුවන් 3 දෙනාගේ සාමාන්‍ය 51ක්ද අවසාන තිදෙනාගේ සාමාන්‍ය 68ක්ද විය. හතරවැන්නාගේ සාමාන්‍ය සොයන්න.
කලින් ගානද පුතා දැන් ගානද අහන්නේ? ආයෙම කියලා දෙන්න කියන්නේ. දැන් ගානේ කියලා දෙනවා. හරි අපි බලමු. විභාගයකදී අයදුම්කරුවන් 7 දෙනෙකු ලබාගත් ලකුණු වල සාමාන්‍ය 60ක් විය කියලා කියනවා. ඒකේ තේරුම තමයි පුතා දැන් අයදුම්කරුවන් 7 දෙනාම ලකුණු 60 බැගින් ගත්තා වගේ තමයි සාමාන්‍ය 60යි කියලා කියන්නේ. මොකද්ද මේ සාමාන්‍ය කියලා කියන්නේ? සාමාන්‍ය කියන්නේ පුතා ළමයි දැන් 5 දෙනෙක් ලියුවා නම් A B C D E කියලා ළමයි 5 දෙනෙක් ලියුවා නම් ඒ 5 දෙනාගේම ලකුණු 5න් බෙදුවා නම් ඒ කියන්නේ ඉන්න ළමයි ප්‍රමාණයෙන් බෙදුවා නම් ඒ එන සංඛ්‍යාව තමයි සාමාන්‍ය කියලා කියන්නේ. දක්ෂයන්ගේ එකතුව දක්ෂ ප්‍රමාණයෙන් දක්ෂ ගණනින් බෙදුවට පස්සේ ඒක තමයි සාමාන්‍ය කියලා අපි සරලව හඳුන්වන්නේ. දැන් මෙතන විභාගයකදී අයදුම්කරුවන් 7 දෙනෙක් ලබාගත් ලකුණු වල සාමාන්‍ය 60යි කියන එකේ තේරුම තමයි මේ 7 දෙනාම ලකුණු 60 බැගින් ගත්තා වගේ. මෙයත් 60යි මෙයත් 60යි මෙයත් 60යි එහෙම හැමෝම 60 බැගින් අරගෙන මෙතන ඉන්න ළමයි 7 දෙනයිනේ. ඒ 7ෙන් බෙදුවට පස්සේ එන උත්තරේ අනිවාර්යෙන්ම 60යි. මේ 7 දෙනාගේම ලකුණු 7ෙන් බෙදුවට පස්සේ එන පිළිතුර 60යි කියලා තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය ලකුණු. ඊට පස්සේ අපිට තව කතාවක් කියලා තියෙනවා. ඒ වුණාට ඇත්තටම මෙයාලගේ ලකුණු 60 නෙමෙයි. 60ට ටිකක් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඔක්කොම එකතු කරලා 7ෙන් බෙදුවට පස්සේ ඇවිත් තියෙනවා 60යි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මුල් අයදුම්කරුවන් 3 දෙනාගේ සාමාන්‍ය 51යි කියලා. එතකොට මුල් අයදුම්කරුවන් 3 දෙනාගේ සාමාන්‍ය 51යි කියලා කියන්නේ පුතා මේ මුල් අයදුම්කරුවන් 3 දෙනා 51 බැගින් ගත්තා වගේ කතාවක් තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට ඒක 3ෙන් බෙදුවට පස්සේ ඇවිත් තියෙන්නේ 51යි. ඒ 3 දෙනා 51 බැගින් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තව කතාවක් කියනවා අවසාන තිදෙනාගේ සාමාන්‍ය 68යිලු. අවසාන 3 දෙනා 68 බැගින් අරගෙන තියෙන්නේ. ඒ 68 3ෙන් බෙදුවට පස්සේ 68 බැගින් අරගෙන ඒක 3ෙන් බෙදුවන් පස්සේ ආයෙන්නේ 68මනේ. එතකොට එහෙම කියලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ 4 වෙනියාගේ ලකුණු මොකක්ද කියලා. දැන් අපේ ඔක හොයන්නේ මෙහෙමයි. දැන් අයදුම්කරුවන්ගේ 7 දෙනාගේම මුළු ලකුණු ගත්තොත් ඒකේ සාමාන්‍ය ලකුණු 60 7 දෙනාගෙන් ගුණ කරාට පස්සේ ඒ කියන්නේ 7 දෙනාම 60 බැගින් ගත්ත කියලා හිතලා අපි ගාන හැදුවොත් අයවරක් 742යි කියන්නේ 420යි නේද? මේ 7 දෙනාම අරගෙන තියෙන ඔක්කොම ලකුණු ටික ගත්තොත් 420යි. එතකොට කියනවනේ අපිට මුල් අයදුම්කරුවන් 3 දෙනාගේ සාමාන්‍ය 51යි කියලා. එතකොට මුල් අයදුම්කරුවන් 3 දෙනා අරගෙන අපි එයාලා අරන් තියෙන්නේ 51යි. 51 ගානේ
3 දෙනෙක් අරන් තියෙනවා. එතකොට එයාලගේ මුල් ලකුණු ප්‍රමාණය මෙතන 3 වරක් 1 3යි 3 වරක් 5 15යි. 153යි. මේ 3 දෙනාගේ මුල් ලකුණු 153යි. එතකොට අපිට ආයෙත් කියලා තේරෙනවා අවසාන තිදෙනාගේ සාමාන්‍ය 68යි. අවසාන තිදෙනාගේ සාමාන්‍ය 68යි 68 බැගින් අරගෙන තියනවලු 3 දෙනෙක්. එතකොට 8 වරක් 3 24 දෙකක් විතර නැත්නම් 18යි 20යි. එතකොට එයාලගේ 204ක් තිබිලා තියෙනවා. එයාලා ලකුණු 204ක් අරන් තියෙනවා. මෙයාලා 51 බැගින් 3 දෙනෙක් අරන් තියෙනවා 153ක්. මේ දැන් මේ ඔක්කොම 7 දෙනාම අරගෙන තියෙන මුළු ලකුණු වල එකතුව 420යි. පළවෙනි 3 දෙනා අරන් තියෙනවා 153ක්. දෙවෙනි අන්තිම 3 දෙනා අරන් තියෙන ලකුණු ඔක්කොම 204ක්. දැන් අපිට මෙතන එක්කෙනෙක් මිස් වෙලානේ. හතරවෙනිය මිස් වෙලා තියෙනවා. දැන් අපි හතරවෙනියගේ ලකුණු ප්‍රමාණය හොයන්න මේ දෙක එකතු කරලා මේ ප්‍රමාණයෙන් බෙදලා ආයි 7 එක බෙදුවට පස්සේ එනව නේද යාගේ ගාන. නෑ 7 බෙදන්න ඕනේ. මේ දෙන්නගේ එකතු කරලා මේකෙන් බෙදුවට පස්සේ අපිට එනවා හතරවෙනියගේ ප්‍රමාණය. මොකද යානේ මගේ ඇරිලා තියෙන්නේ. අපි බලමු එහෙනම්. 420න් අඩු කරන්න ඕනි 153ක් සහ 204ක් එකතු කරලා 420යි මෙතන අඩු කරන්න ඕනි 4යි 3යි 7යි 5යි 2යි 5යි 3යි 357ක් අඩු කරන්න ඕනේ. එතකොට 10න් 7ක් 3යි 63යි. එතකොට 63යි කියලා ආන්සර් එකක් එනවා. ඒක තමයි මේ හතරවෙනියගේ ලකුණු ප්‍රමාණය. ආයමත් කියලා දෙන්නම්. සාමාන්‍ය කියලා කියන්නේ පුතා මෙයාලගේ ලකුණු ඔක්කොම ඉන්න ළමයි ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එනාගේ තමයි සාමාන්‍ය කියලා කියන්නේ. ඔයාලගේ ඉස්කෝලවල වෙනිය හදනකොට ඔයාලගේ සාමාන්‍ය ලකුණු තීරණය කරනකොට මේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. දැන් මෙතන කියනවා 7 දෙනාගේම සාමාන්‍ය 60ක් කියලා කියනවා. එතකොට මේ 7 දෙනාගේම ලකුණු එකතු කරලා 7ෙන් බෙදුවට පස්සේ උත්තරේ 60යිලු. එතකොට ආයෙ අපිට කියනවා පළවෙනි 3 දෙනාගේ සාමාන්‍ය 50. පළවෙනි 3 දෙනාගේ සාමාන්‍ය 51යිලු. එතකොට අපි ඒක ප්‍රසාරණය කරලා ලියාගත්තා. ඒ 3 දෙනාගේ මුළු ලකුණු 153ක් කියලා ආවා. ඊට පස්සේ අවසාන 3 දෙනාගේ සාමාන්‍ය 68යි කියලා ආවා. අපි ඒක ප්‍රසාරණය කරලා ලියාගත්තා මුළු ලකුණු ගාන හොයාගන්න. ඊට පස්සේ අපිට දැන් 6 දෙනෙක්ගේ ලකුණු වල එකතුව දන්නවා. එක්කෙනයි මගේ ඇරිලා තියෙන්නේ. ඒ නිසා අපිට හොයාගන්න පුළුවන් මේ 7 දෙනාගේම ලකුණු වල එකතුවේ අර මදි වෙච්ච ලකුණු ගාන හොයාගන්න නම් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය අර දෙගොල්ලන්ගේ ලකුණු ටික එකතු කරලා ඒ සම්පූර්ණ ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ අපිට එනවා ආන්සර් එක. 63යි කියලා ආවා. තේරුණාද ගනිපු විදිය? මේ වගේ ගානක් ආවහම පුතා අපි ඒක ඉස්සර වෙලාම ප්‍රසාරණය කරලා ලියාගත්තාම අපිට ලේසි ගාන හදාගෙන යන්න. ඊළඟ ගානට යමු අපි. ලියා ගන්න පුතාලා. අමලා කමලාගේ නංගීය. අමලා කමලාගේ නංගීය. ඊළඟට පියල්ගේ පුතා නිමල්ය. ආයෙම මුල ඉඳලා කියන්නම්. අමලා කමලාගේ නංගීය. පියල්ගේ පුතා නිමල්ය.
නිමල්ගේ නංගි අච්චලාය. පියල්ගේ අක්කා කමලාය. කමලා අච්චලාගේ කවුද? ටිකක් පැටලිලි වගේ මම ආයෙමත් කියන්නම්. අමලා කමලාගේ නංගීය. පියල්ගේ පුතා නිමල්ය. නිමල්ගේ නංගි අච්චලාය. පියල්ගේ අක්කා කමලාය. කමලා අච්චලාගේ කවුද? ආයි කියන්න කියලා තියෙනවා. හරි. අමලා කමලාගේ නංගීය. පළවෙනි වාක්‍යය තමයි අමලා කමලාගේ නංගීය. ඊළඟට පියල්ගේ පුතා නිමල්ය. පියල්ගේ පුතා නිමල්ය. නිමල්ගේ නංගි අචලාය. නිමල්ගේ නංගි අචලාය. පියල්ගේ අක්කා කමලාය. කමලා අච්චලාගේ කවුද? අමලා කමලාගේ නංගීය. අපි ඒ ප්‍රකාශනයේ චුට්ටක් පැත්තකින් දියමු. පියල්ගේ පුතා නිමල්ය. ඔන්න පියල් කියලා එක්කෙනෙක් ඉන්නවලු. එයාගේ පුතා නිමල්ලු. එතකොට පියල් ඉන්න ඕනි චුට්ටක් නිමල්ට වඩා ඉහළින් ඉන්න ඕනේ පියල්. ඔන්න පියල් කියලා කෙනෙක් ඉන්නවා. පියල්ගේ පුතා පුතෙක් ඉන්නවලු. පුතා නිමල් කියලා කියනවා. පියල් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ පුතා නිමල්ලු. අපි සාමාන්‍ය මේ විදිහට ලියගමු. නිමල්ගේ නංගි අච්චලා කියලා තව ප්‍රකාශනයක් දීලා තියෙනවා. නිමල්ගේ නංගි නම් පියල්ගේ දුවෙක් වෙන්න ඕනිනේ. නිමල්ගේ සහෝදරියනේ. නිමල්ගේ නංගි කිව්වන් පස්සේ නිමල්ගේ සහෝදරියක් වෙන්න ඕනේ. එයා අච්චලාගේ. නිමල්ගේ නංගි අච්චලාය කියන ප්‍රකාශනයේ ඇතුළෙම තියෙනවා එයා පියල්ගේ දුවෙක් කියලා. පියල්ගේ අක්කා කමලායි. දැන් ඔන්න පියල්ට ඉන්නවලු අක්ක කෙනෙක්. එයාගේ නම කමලායි. කමලාගේ සම්බන්ධතාවයකුත් පියල්ලට ඔන්න හදාගත්තා. මෙතන දීලා තියෙනවා පියල්ගේ අක්කා කමලා කියලා. එතකොට මෙතන අපි ආයෙමත් පළවෙනි ප්‍රකාශනයට ගියොත් තමයි අමලා කමලාගේ නංගිය කියලා තියෙනවා. දැන් අමලා කියන අයයි සහෝදරයෝ දෙන්නේ. කමලා අච්චලාගේ කවුද කියලා තමයි අහන්නේ. කමලා අච්චලාගේ කවුද කියලා තමයි අහන්නේ. අච්චලාගේ තාත්තා පියල්. පියල්ගේ අක්කනේ කමලා කියලා කියන්නේ. ඒ කියන්නේ තාත්තගේ අක්කා. තාත්තගේ අක්කට කියන්නේ නැන්ද කියලා නේද? එතකොට කමලා අච්චලාගේ කවුද? අච්චලාගේ නැන්දා තමයි කමලා. එතකොට ආන්සර් එක වෙන්නේ නැන්දා. චුට්ටක් මේ විදිහට ඔයාලට පැටලෙන හින්දා මෙහෙම මොන හරි ක්‍රමයකින් චුට්ටක් සටහන් කරගත්තට පස්සේ ඔයාලට ආන්සර් එක ගන්න ලේසි වෙනවා. තේරුණා නේද? අද අපි කතා කරන්නේ තර්කණය සහ සහසම්බන්ධතාවය ආශ්‍රිත ගැටලුනේ. එතකොට පුතා අපිට ගණිතය ගැටලුම විතරක් නෙමෙයි ටිකක් කර අපිට කල්පනා කරලා බලලා ආන්සර්ස් ගන්න වෙන ප්‍රශ්නත් අහනවා කියන තමයි මම ඔයාලට මේ වගේ ගැටලුවක් දුන්නේ. අපි පස්සේ මේ වගේ ගැටලු ගොඩක් සාකච්ඡා කරමු. ආන්සර් එක තමයි නැන්දා. කමලා අච්චලාගේ කවුද කියලානේ අහන්නේ. පියල්ගේ පුතා නිමල් කියලා දීලා තියෙනවා. නිමල්ගේ නංගි තමයි අච්චලා කියන්නේ. ඒ කියන්නේ පියල්ගේ දුවෙක්නේ.
මෙයාගේ සහෝදරිය නම් මෙයාගේ දුව වෙන්න එපයි. එතකොට පියල් කියලා කියන්නේ පියාගේ අක්කා තමයි කමලයි කියලා කියන්නේ. එතකොට තාත්තගේ අක්කනේ තාත්තගේ අක්කා වෙන්නේ නැන්දානේ. ආන්සර් එක නැන්දා. ඊගාව ප්‍රශ්නේ ඒ වගේ එකක් ලියා ගන්න. හීන් බණ්ඩා හා හීන් මැණිකේගේ එකම පුතා බණ්ඩාරය. හීන් බණ්ඩා හා හීන් මැණිකේගේ එකම පුතා බණ්ඩාරය. වේග වැඩිද? ආයෙමත් කියන්න. හීන් බණ්ඩා හා හීන් මැණිකේගේ එකම පුතා බණ්ඩාරය. සුදු මැණිකේ හීන් මැණිකේගේ නංගිය. සුදු මැණිකේ හීන් මැණිකේගේ නංගිය. ඇය විවාහ වී සිටින්නේ ලොකු අප්පෝ සමගය. ඇය විවාහ වී සිටින්නේ ලොකු අප්පෝ සමගය. ලොකු අප්පෝ බණ්ඩාරගේ කවුද? ආයිමත් ප්‍රශ්නේ කියන්නම්. හීන් බණ්ඩා හා හීන් මැණිකේගේ එකම පුතා බණ්ඩාරය. සුදු මැණිකේ හීන් මැණිකේගේ නංගිය. ඇය විවාහ වී සිටින්නේ ලොකු අප්පෝ සමගය. ලොකු අප්පෝ බණ්ඩාරගේ කවුද? ලියාගන්න බැරි වුණාද නෑනේ? හරි. ආන්සර් එක හොයන්න බලන්න. මාමා කියලා ආන්සර් එකක් දීලා තියෙනවා. නෑකම් පිළිබඳව ප්‍රශ්න. හීන් බණ්ඩා අපි කතා කරමු නේද? හීන් බණ්ඩා හා හීන් මැණිකේගේ එකම පුතා බණ්ඩාරය. සුදු මැණිකේ හීන් මැණිකේගේ නංගිය. ඇය විවාහ වී සිටින්නේ ලොකු අප්පෝ සමගය.
ලොකු අප්පෝ බණ්ඩාරගේ කවුද කියලා තමයි ප්‍රශ්නය අහන්නේ. ඔන්න දැන් හීම් බණ්ඩා කියලා කෙනෙක් ඉන්නවා. ඔයාලා මෙහෙම සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ නැහැ. මොනවා හරි එක සංකේතයක් දාගන්නකො හීම් බණ්ඩා හා හීම් මැණිකේ. ඒ දෙන්නට ඉන්න වෙලාව එකම පුතා බණ්ඩාර. එකම පුතා බණ්ඩාරේ. සුදු මැණිකේ හීම් මැණිකේ වෙන මෙයාගේ නංගි කෙනෙක් ඉන්නවලු සුදු මැණිකේ කියලා. එයා විවාහ වෙලා ඉන්නේ ලොකු අප්ප සමග. ලොකු අප්ප සමගලු. ඊට පස්සේ ලොකු අප්පෝ බණ්ඩාරගේ කවුද කියලා අහන්නේ. හීම් මැණිකගේ නංගි වෙනකොට බණ්ඩාරගේ පුංචි අම්මා. එතකොට ලොකු අප්පෝ කියලා කියන්නේ පුංචි අම්මා බැඳපු කෙනානේ. එයා එතකොට වෙන්නේ බාප්පා. ලොකු අප්පෝ බණ්ඩාරගේ බාප්පා. එතකොට ආන්සර් එක බාප්පා. ඔයාලා මේ වගේ දැන් මෙහෙම පැටලිලි වගේ දෙයක් කිව්වට පස්සේ සාමාන්‍යයෙන් දල සටහනක් මේ වගේ ඇඳගත්තට පස්සේ ඒක හිතන්න ලේසි. අපි ගාන දිහා බලාගෙන කල්පනා කරනවට වඩා ළමයි මෙහෙම මොනවා හරි චිත්‍රයක් ඇඳගත්තට පස්සේ අපිට ඒක ඉක්මනින් මොළයට යන ප්‍රමාණය වැඩි. ඒකත් මතක තියාගන්න. අපි ඊළඟ ගානට යමු ළමයි. තියාගන්න. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් ආයිමත් මම කියන්නම් මුල ඉඳලා. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් බටහිරට කිලෝමීටරයක්ද දකුණට කිලෝමීටරයක්ද ආයි කියන්නේ. ඔන්න මම මුලින් ඉඳන් කියන්නම්. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් බටහිරට කිලෝමීටරයක්ද දකුණට කිලෝමීටරයක්ද උතුරු පැත්තට කිලෝමීටරයක් ගිහිල්ලා බටහිරට කිලෝමීටරයකුයි දකුණට කිලෝමීටරයකුයි නැවත බටහිරට කිලෝමීටරයක්ද නැවත බටහිරට කිලෝමීටරයක්ද ගමන් කර ආයිම මුල ඉඳලා කියන්නම්. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක්ද බටහිරට කිලෝමීටරයක්ද දකුණට කිලෝමීටරයක්ද නැවත බටහිරට කිලෝමීටරයක්ද ගමන් කර දකුණු දිශාවට කිලෝමීටරයක් හා නැගෙනහිරට කිලෝමීටර් 2ක් ගමන් කළේ නම් නැගෙනහිරට කිලෝමීටර් 2ක් ගමන් කළේ නම් දැන් මා ගෙදර සිට
කිලෝමීටර් කොපමණ ඈතින් සිටීද? නැවතත් මම ගාන කියන්නම්. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් බටහිරට කිලෝමීටරයක්ද දකුණු දෙසට කිලෝමීටරයක්ද නැවත බටහිරට කිලෝමීටරයක්ද ගමන් කර දකුණු දිශාවට කිලෝමීටරයක් හා නැගෙනහිරට කිලෝමීටර් 2ක් ගමන් කළේ නම් දැන් මා ගෙදර සිට කිලෝමීටර් කොපමණ ඈතින් සිටීද? කාට හරි ලියා ගන්න බැරි වුණා නම් මම නැවතත් කියන්නම්. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් බටහිරට කිලෝමීටරයක්ද දකුණට කිලෝමීටරයක්ද නැවත බටහිරට කිලෝමීටරයක්ද ගමන් කර දකුණු දිශාවට කිලෝමීටරයක් හා නැගෙනහිරට කිලෝමීටර් 2ක් ගමන් කළේ නම් දැන් මා ගෙදර සිට කිලෝමීටර් කොපමණ ඈතින් සිටීද? ඔයාලා පුතා ආන්සික ලියලා chat එකට දාන්න. මොකද මම දන්නේ ඔයාලට මේ වගේ ගණන් පහසුයිද අමාරුයිද කියන එක. ඉස්සරහට මම papers හදනකොට ඔයාලා අඩුවෙන් හදන ගණන් මම මාක් කරගන්නවා. හරි වැරදි ආන්සර් එකක් දුන්නත් මම මාක් කරගන්නවා. ඒ වගේ දේවල් වැඩියෙන් අවධානය යොමු කරන්න පුළුවන් මට. මම ගෙදරින් පිටත්ව උතුරු දෙසට කිලෝමීටරයක් ගොස් බටහිරට කිලෝමීටරයක්ද දකුණට කිලෝමීටරයක්ද නැවත බටහිරට කිලෝමීටරයක්ද ගමන් කර දකුණු දිශාවට කිලෝමීටරයක් හා නැගෙනහිරට කිලෝමීටර් 2ක් ගමන් කළේ නම් දැන් මා ගෙදර සිට කිලෝමීටර් කොපමණ ඈතින් සිටීද කියලා තමයි අහන්නේ. දැන් පුතා මෙතන කිලෝමීටර් ගණන් දීලා තියෙනවා. එක එක පැතිවලට උතුරු දිශාවල් දකුණු දිශාවල් ගැන දිශාවල් ටිකක් ගැන කතා කරලා තියෙනවා. ඕක තමයි ගානේ කතා කරලා තියෙන්නේ. එතකොට අපි මේ වගේ ගානක් හදන්න යනකොට පුතා මෙහෙම පැත්තකින් පොඩ්ඩක් දිශාවන් ටික මාක් කරගෙන හිටියොත් අපිට ලේසි. උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා පොඩි දල සැලැස්මක් හදාගත්තාම අපිට මේ ගාන හදන්න පහසුවක් වෙනවා. දැන් ඔන්න මෙන්න මෙතන කියලා හිතමුකෝ ගේ තියෙන්නේ ගෙදර. ගෙදර ඉඳලා මම උතුරු දිශාවක් උතුරු දෙසට කිලෝමීටරයක් යනවලු. උතුරු පැත්ත මේකෙන් බැලුවා. උතුරු පැත්ත තියෙන්නේ උඩට. යනවලු කිලෝමීටර් 1ක්. කිලෝමීටරයක් උතුරු දිශාවට යනවලු. ඒ ගිහිල්ලා බටහිරට කිලෝමීටරයක් යනවලු. බටහිර පැත්ත බැලුවා. ඔන්න අපි කිලෝමීටරයක් ඇන්දා. කිලෝමීටර් 1ක් යනවලු. දකුණට කිලෝමීටරයක් එනවලු ආපහු. කිලෝමීටරයක් ඔන්න දකුණට ආව කිලෝමීටරයක්. උතුරට ගියා කිලෝමීටරයක් බටහිරට ගියා කිලෝමීටරයක් ආපහු දකුණට ආව කිලෝමීටරයක්. ආයෙමත් නැවත බටහිරට කිලෝමීටරයක් යනවලු. හැම වෙලාවෙම ඉන්න තැන ඉඳලා තමයි හිතන්න ඕනි. නතර වුණ තැන ඉඳලා තමයි ඊගාව කෑල්ල හිතන්න ඕනි. බටහිරට ආයෙත් ගියලු කිලෝමීටරයක්. ගමන් කර දකුණු දිශාවට කිලෝමීටරයක්. ආයෙ දකුණට. අපි නතර වුණ තැන ඉඳලා දකුණු පැත්තට තමයි බලන්නේ. දකුණු පැත්තට ආවලු කිලෝමීටරයක්. නැගෙනහිරට ආපහු ගියාලු කිලෝමීටර් 2ක්. ආයෙ එතකොට අපි හිතන්න ඕනි මේ අපි දකුණට ආපු තැන ඉඳලා
නැගෙනහිරට කිලෝමීටර්. දැන් මෙහෙම මාර්ක් කරගෙන චුට්ටක් තියාගන්න. මෙතෙන්ට කිලෝමීටර් 1යි. තව කිලෝමීටර් එකක් එන්න ඕනේ නේද? කිලෝමීටර් 2ක් නැගෙනහිර පැත්තට එන්න තියෙනවා. එතන 2යි. යේ ගමන් කළේ නම් දැන් මා සිටින්නේ ගෙදර සිට කොච්චර දුරින්ද කියලා අහනවා. අපි දැන් මෙහෙම කිලෝමීටර් මැනලා මෙහෙම ලකුණු කරගත්තනේ. එතකොට අපිට ලේසි මේක මේ ගෙදර ඉඳන් කොච්චරද කියලා හොයනකොට හොයාගන්න. ගෙදර සහ මම අතර තියෙන කෙටිම දුර දැන් මෙච්චරයිනේ. මේ ප්‍රමාණය කොච්චරද? මේ වගේම ප්‍රමාණයක් නේද මෙතෙන්ටත් තියෙන්නේ. එතකොට මෙතන කිලෝමීටර් 1යි. එහෙනම් මේ සමාන වෙන්නේ කිලෝමීටර් 1කට. ගෙදර ඉඳලා එතකොට කොච්චර දුරකින්ද අපි ඉන්නේ? කිලෝමීටර් 1ක දුරකින් තමයි ඉන්නේ. ආයෙමත් කියන්නම්. ඔයාලා හැමතිස්සෙම මේ නතර කරන දැන් මම ගෙදරින් පිටත් වෙලා උත්තර දිශාවට කිලෝමීටරයක් එනවා. උත්තර දිශාවට කිලෝමීටරයක් ඇවිල්ලා ඔන්න නවතිනවා. එතකොට එතන ඉඳලා බටහිරට කිලෝමීටරයක් කියනකොට අපි දැන් මෙතන නතර වෙලා ඉන්න තැන ඉඳලා බටහිරට කිලෝමීටරයක් තමයි බලන්න ඕනේ. ඊට පස්සේ කියනවා දැන් මෙතන බටහිරට කිලෝමීටරයක් ආවට පස්සේ එතන ඉඳන් කියනවා අපෝ දකුණට කිලෝමීටරයක් එනවා කියලා. අර බටහිර නතර වුණු තැන ඉඳලා තමයි අපි ආයි කිලෝමීටරයක් බලන්නේ දකුණට. තේරුණාද? එහෙම බැලුවහම අපි අවසානයේට ගෙදර ඉඳලා ඉන්නේ කිලෝමීටර් 1ක් ඈතින්. උතුරට ගියා කිලෝමීටරයක්, බටහිරට ගියා කිලෝමීටරයක්, දකුණට ආව කිලෝමීටරයක්, ආපහු බටහිරට කිලෝමීටරයයි, දකුණට කිලෝමීටරයයි, නැගෙනහිරට කෙලින්ම කිලෝමීටර් 2යි. අවසානයේ ගෙදර ඉඳලා කිලෝමීටර් 1ක් දුරින් තමයි ඉන්නේ. ලියාගන්න. ලියාගත්තද ළමයි? හරි ඇති කියලා හිතනවා. ඊළඟ ගානේ ලියා ගන්න ළමයි. ඒ වගේම දිශාවල් සම්බන්ධ කරපු ගාන. ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරටද ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරටද ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරටද නැවත කිලෝමීටර් 4ක් උතුරටද නැවත කිලෝමීටර් 3ක් නැගෙනහිරටද ආයමත් මුල ඉඳලා කියන්නම්. ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරටද නැවත කිලෝමීටර් 4ක් උතුරටද නැවත කිලෝමීටර් 3ක් නැගෙනහිරටද අනතුරුව
කිලෝමීටර් 8 බැගින් දකුණට හා බටහිරටද නැවත කිලෝමීටර් 4ක් උතුරටද ගමන් කළේ නම් දැන් මා සිටින්නේ ගෙදරට කොපමණ ඈතින්ද? ආයිමත් මම ප්‍රශ්නේ කියන්නම් මුල ඉඳලා. ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරටද නැවත කිලෝමීටර් 4ක් උතුරටද නැවත කිලෝමීටර් 3ක් නැගෙනහිරටද අනතුරුව කිලෝමීටර් 8 බැගින් දකුණට හා බටහිරටද නැවත කිලෝමීටර් 4ක් උතුරටද ගමන් කළේ නම් දැන් මා සිටින්නේ ගෙදරට කොපමණ ඈතින්ද? මේ ගන්නට පුතා මං චුට්ටක් වෙලාව දුන්න ඔයාලට. මේක මේ පාස් පේපර් එකකින් තමයි මං ඔයාලට හොයාගත්තේ කරන්න කියලා. ඒ නිසා ආන්සර් එක චුට්ටක් හොයලා දාන්න මම කියලා දෙනවට වඩා ඊට පස්සේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන් නේ. හදන්න පුළුවන් උනාද කියලා නේද? ගෙදරින් පිටත් වූ මා ඔන්න මෙතන කියලා හිතමු ගෙදර තියෙන්නේ. ගෙදරින් පිටත් වූ මා කිලෝමීටර් 3ක් නැගෙනහිරට ආවලු. කිලෝමීටර් 3ක් නැගෙනහිරට ආවලු. නැවත කිලෝමීටර් 4ක් උතුරට කිලෝමීටර් 4ක් උතුරටද නැවත කිලෝමීටර් 3ක් නැගෙනහිරට ඉස්සරලාම 3ක් නැගෙනහිරට ගියා. නැවත 4ක් උතුරට ගියා. නැවත කිලෝමීටර් 3ක් නැගෙනහිරට 3ක් නැගෙනහිරට ආවා. අනතුරුව කිලෝමීටර් 8 බැගින් දකුණට හා බටහිරට 8ක් දකුණට ආවා. ආපහු 8ක් බටහිරට එන්නත් ඕන. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දල වශයෙන් අපි මිනු කරගත්තම් මෙතෙන්ට එනකොට 4ක් ආවා. තව 4ක් එන්න තියෙනවනේ. මෙතෙන්ට 3යි. තව චුට්ටක් මෙහෙට ආවා. කිලෝමීටර් 4ක් උතුරට මෙතෙන්ට 3යි චුට්ටක් ආවා. එතන 8යි කියන්නේ 4යි මමන් කලේ නම් දැන් මා සිටින්නේ ගෙදර සිට කොපමණ ඈතින්ද කියලා අහනවා. එන 4යි. එතනත් 4යි මෙතනත් 4යි. කොච්චර කිව්ද එතකොට? මෙතන 3යි.
කිලෝමීටර්. එතකොට මෙතෙන්ට එනකම් කිලෝමීටර් 3ක් තියෙනවා. එතකොට මෙතන 3යි කිලෝමීටර්. මෙතරත් 3යි කිලෝමීටර් තියෙන්නේ. එතකොට මෙතරත් කිලෝමීටර් 3යි. මේ දුර වගේ තමයි මේ දුරත්. මේ දුර වගේ තමයි මේ දුරත්. එතකොට 6යි. එතකොට ඉතුරු වෙන්නේ මේ සම්පූර්ණ කිලෝමීටර් මෙතන තියෙනවා 8ක්. මෙතෙන්ට 3ක් ගියා, මෙතෙන්ට 3ක් ගියා. ඊට පස්සේ තව දෙකක් කිලෝමීටර් දෙකක් ඉතුරුයි නේද? එතකොට මේ දුර වගේම දුරක් තමයි පුතා මෙතෙන්ට තියෙන්නේ නේද? එතකොට කොච්චරක්ද? කිලෝමීටර් 2 තමයි පුතා උත්තරයට එන්නේ. ආයෙමත් මම කියන්නම් ඉස්සර වෙලාම ගෙදර තියෙන්නේ මෙන්න මෙතන. ආනේ මෙතන නෙමෙයි. මෙතන නෙමෙයි. ගෙදර තියෙන්නේ මෙතන. ගෙදරින් පිටත් වුමා කිලෝමීටර් 3ක් යනවලු නැගෙනහිර පැත්තට. කිලෝමීටර් 3ක් නැගෙනහිරට යනවා. ඊට පස්සේ උතුරට කිලෝමීටර් 4ක් යනවා. උතුරට කිලෝමීටර් 4ක් ගිහිල්ලා කිලෝමීටර් 3ක් එනවා අපහු නැගෙනහිර පැත්තට. ඊට පස්සේ කිලෝමීටර් 8ක් ඔන්න කෙලින්ම දකුණට එනවලු කිලෝමීටර් 8ක් දක්වා. මේ 8 එනකොට පුතා අපිට ලකුණු කරගන්න පුළුවන්. මෙහෙම දැන් අර කිලෝමීටර් 4 සීමාව අපි ලකුණු කරගනිමු ප්‍රමාණයෙන් දෙකක් වගේ දුරක් තමයි කිලෝමීටර් 8ක් කියලා කියන්නේ. එතකොට අපිට මේ ගාන මේ නිරවුල් කරගන්න ලේසි. ඊට පස්සේ බටහිරටත් එනවලු කිලෝමීටර් 8ක්. ඒ 8 එනකොට අපි මෙතන කිලෝමීටර් 3ක් ලකුණු කරගත්ත වගේ දුරක් මෙතෙන්ට එනවා. ඒ වගේම ගෙදරින් ඉඳන් මුලින්ම නැගෙනහිරට ගියපු කිලෝමීටර් 3ක් මෙතනින් යනවා. ඊට පස්සේ ඊට වඩා වැඩි වෙන්නේ අපිට කිලෝමීටර් 2යි. ඊට පස්සේ කියනවා ආපහු කිලෝමීටර් 4ක් උතුරට යනවා කියලා. උතුරට ගියාට පස්සේ එතනින් නතර වෙනවා. උතුරට කිලෝමීටර් 4ක් ඇවිල්ලා නතර වෙනවා. ඊට පස්සේ ගෙදර තියෙන මේ කෙලින් දුරකනේ. එතකොට අපිට ඒක කිලෝමීටර් 2යි කියලා එනවා. මොකද මෙතන තියෙන ප්‍රමාණය වගේම දුරක් මෙතෙන්ටත් එන්නේ. තේරුණාද පුතා? මේ සටහන චුට්ටක් ඇඳ ගන්න. උත්තරේ තමයි කිලෝමීටර් 2. ඊයේ එක නම් මතක නෑ පුතා මේක පාස් පේපර් එක තිබ්බ ගණනක්. සටහන් කරගත්තද පුතා? ඊළඟ ගානට යමුද? මෙතන ගෙදර ඉඳලා ඉස්සර වෙලාම කිලෝමීටර් 3ක් යනවා. ඊට පස්සේ 4ක්, ඊට පස්සේ 3ක්, 8ක්, මේ පැත්තට 8ක් යනවා. ඊට පස්සේ උතුරට 4ක් යනවා. එතකොට මෙතන තියෙන කිලෝමීටර් 2යි. හරි. ඉක්මනින් අපි තව ගානක් කරමු. ලියා ගන්න පුතා. ගොඩනැගිල්ලක බිම් මහලෙන්
සෝපානය පිටත් වෙද්දී ගොඩනැගිල්ලක බිම්මහලෙන් සෝපානය පිටත් වෙද්දී එහි පුද්ගලයෝ ආයෙත් මුල ඉඳන් කියන්නම්. ගොඩනැගිල්ලක බිම්මහලෙන් සෝපානය පිටත් වෙද්දී එහි පුද්ගලයෝ 8 දෙනෙක් සිටියහ. බිම්මහලෙන් පිටත් වෙද්දී සෝපානයක හිටියලු මිනිස්සු 8 දෙනෙක්. පුද්ගලයෝ 8 දෙනෙක් සිටියහ. දෙවැනි මහලේදී දෙදෙනෙක් බැස ගිය අතර තුන් දෙනෙක් ඊට ඇතුල් වූහ. තුන්වන මහලේදී දෙදෙනෙක් ඇතුළු වූ අතර සිව්වන මහලේදී හය දෙනෙක් බැස්සහ. ඔන්න මං ආයෙමත් මුල ඉඳන් කියන්නම්. කවුරු හරි ලියා ගන්න බැරි වුණු කෙනෙක් ඉන්නව නම් පුතා ලියා ගන්න. ගොඩනැගිල්ලක බිම්මහලෙන් සෝපානය පිටත් වෙද්දී එහි පුද්ගලයෝ 8 දෙනෙක් සිටියහ. දෙවැනි මහලේදී දෙදෙනෙක් බැස ගිය අතර තුන් දෙනෙක් ඊට ඇතුල් වූහ. තුන්වන මහලේදී දෙදෙනෙක් ඇතුළු වූ අතර සිව්වන මහලේදී 6 දෙනෙක් බැස්සහ. පස්වන මහලේදී ඉතුරු සියලු දෙනාම බැස ගියේ නම් එම සංඛ්‍යාව කීයද? ඒ කියන්නේ පස්වන මහලෙන් බැස ගියපු ප්‍රමාණය තමයි අහන්නේ. ගොඩනැගිල්ලක බිම්මහලෙන් සෝපානය පිටත් වෙද්දී එහි පුද්ගලයෝ 8 දෙනෙක් හිටියලු. දෙවනේදී දෙදෙනෙක් බැස ගිය අතර තුන් දෙනෙක් ඊට ඇතුල් වූහ. තුන්වන මහලේදී ඉතුරු සියලු දෙනාම බැස ගියේ නම් එම සංඛ්‍යාව කීයද? ඔයාලා පුතා මේ පැය දෙකේ උගන්නන වෙලාවට මම දෙන ගණන් ඔයාලා මේ පැය දෙක ඇතුළෙම කරන්න බලන්න. ඊට පස්සේ ක්ලාස් එක ඉවරුණාට පස්සේ මේ ගණන් ටික ආපහු එක වතාවක් විතර හදන්න. එතකොට ඔයාලට ඒක මතක තියෙනවා. ගානක් අපි ඉගෙන ගන්නවත් එක්කම හදනකොට අපිට ඒක මතක තියෙන ප්‍රමාණය වැඩි. අපිට මොනවා හරි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි ඒක තව ටිකක් කල්පනා කරලා බලනවා.
ඊට පස්සේ අපිට ඒක මතක හිටිනවා වැඩිපුර. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් තැනක එතන අපිට වැඩිපුර මතක හිටිනවා. ගොඩනැගිල්ලක බිම්මහලෙන් සෝපානයේ පිටත් වෙද්දී එහි පුද්ගලයන් 8 දෙනෙක් සිටියහ. දෙවන මහලේදී දෙදෙනෙක් බැස ගිය අතර 3 දෙනෙක් ඊට ඇතුල් වූහ. තුන්වන මහලේදී දෙදෙනෙක් ඇතුළු වූ අතර සිව්වන මහලේදී 6 දෙනෙක් බැස්සහ. පස්වන මහලේ ඉතුරු සියලු දෙනාම බැස ගියේ නම් එම සංඛ්‍යාව කීයද කියලා අහනවා. දැන් ඔන්න ලිෆ්ට් එකක් ගැන තමයි කතා කරන්නේ. සෝපානයක් ගැන. තට්ටු 5ක් තියෙන බිල්ඩින් එකක්ලු. තුන හතර පහ කියලා ගමුකෝ. හරි. බිම්මහලෙන් සෝපානය පිටත් වෙද්දී පළවෙනි තට්ටුවෙන් සෝපානය පිටත් වෙද්දී එහි පුද්ගලයෝ 8 දෙනෙක් හිටියලු. ඔන්න 8 දෙනෙක් ඉඳලා තියෙනවා. ලිෆ්ට් එක පටන් ගන්නකොට දෙවනි මහලේදී දෙන්නෙක් බැස ගියාලු. දෙන්නෙක් බැස ගියා කියනකොට මේ 8න් අඩු වෙන්න ඕන දෙන්නේ. දෙන්නෙක් බැස ගිය අතර 3 දෙනෙක් එකට එකතු වුණාලු. දෙන්නෙක් බැහැලා ගිහිල්ලා 3 දෙනෙක් එකතු වුණාලු. එතකොට 8න් දෙකක් ගියාම 6යි. 6ට 3ක් එකතු වුණා. 8න් දෙකක් ගියාම 6යි. 6ට 3ක් එකතු වුණාට පස්සේ 9 දෙනෙක් දැන් ලිස්ට් එකේ ඉන්නවා. පළවෙනි මහලෙන් 8 දෙනයි ආවේ. දෙවෙනි මහලට ගියාට පස්සේ දෙන්නෙක් බැස්සා. ආපහු 3 දෙනෙක් එකතු වුණා. ඊට පස්සේ දැන් ලිෆ්ට් එකේ 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනාත් අරගෙන තමයි 3 වෙනි මහලට යන්නේ. 3 වෙනි මහලේදී දැන් 3 වෙනි මහලට මේ 9 දෙනාම යනවනේ. 3 වෙනි මහලේදී දෙදෙනෙක් ඇතුළු වුණාලු. ඔන්න දෙන්නෙක් 3 වෙනි මහලේදී ඇතුළු වුණා. එතකොට 11යි. මේකේ 11 දෙනෙක් ඉන්නවා. ඒකේ බැහැලා ගිහිල්ලා නැහැ. දෙන්නෙක් තව එකතු වෙලා තියෙනවා. එතකොට ඒ 11 දෙනාත් අරගෙන 4 වෙනි මහලට එන්නේ. 3 වෙනි මහලේ දෙදෙනෙක් ඇතුළු වූ අතර සිව්වන මහලේදී 6 දෙනෙක් බැස්සලු. 4 වෙනි මහලේදී 6 දෙනෙක් බැස්සහ. එතකොට 11න් 6ක් ගියාට පස්සේ 5යි. ඉතුරු වෙන්නේ 5යි. 6 දෙනෙක් බැහැලා ගියාම ඉතුරු වෙනවා 5ක්. මේ 5 දෙනාත් අරගෙන දැන් ඔන්න 5 වෙනි මහලට යනවා. දැන් 5 වෙනි මහලේදී හැමෝම බැහැලා ගියාලු. එතකොට 5 වෙනි මහලේදී බැහැලා ගියපු ප්‍රමාණය තමයි අහන්නේ. කී දෙනාද එහෙනම්? හැමෝම බැස්සලු. එතකොට තමයි ලිෆ්ට් එකෙන් 5 වෙනි මහලෙන් බැහැලා ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද ඔයාලට ඒක? බිම්මහලෙන් සෝපානයේ පිටත් වෙද්දී 8 දෙනෙක් හිටියලු. ඊට පස්සේ ඒ 8 දෙනාත් අරගෙනනේ දෙවනි මහලට යන්නේ. එතකොට දෙවනි මහලෙන් දෙන්නෙක් බැහැලා ගියාලු. 3 දෙනෙක් එකතු වුණාලු. එතකොට ඔක්කොම ලිෆ්ට් එකේ ඉතුරු වෙන ප්‍රමාණය 9 දෙනායි. ඒ 9 දෙනාත් අරගෙනනේ 3 වෙනි මහලට යන්නේ. එතකොට 3 වෙනි මහලේදී වෙලා තියෙන්නේ තව දෙන්නෙක් නැගලා ලිෆ්ට් එකට නැගලා බැහැලා ගිහිල්ලා නැහැ කවුරුවත්. එතකොට ඒ ලිෆ්ට් එකේ 11 දෙනෙක් ඉන්නවා. ඒ 11 දෙනා අරගෙන තමයි 4 වෙනි මහලට යන්නේ. 4 වෙනි මහලේදී 6 දෙනෙක් බැහැලා ගිහිල්ලා තියෙනවා. එතකොට ලිෆ්ට් එකේ ඉතුරු වෙන්නේ 5 දෙනයි. ඒ ටික තමයි 5 වෙනි මහලට එක්කන් යන්නේ. 5 වෙනි මහලේදී හැමෝම බැහැලා යනවලු. එතකොට 5 දෙනයි. බැහැලා ගිහිල්ලා 5 දෙනාම